ඩීපී එඩියුකේෂන් ආයතනයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාචීන භාෂෝපකාර සමාගම එකට අත්වැල් බැඳගෙන ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර හදාරන අපේ හාමුදුරුවරුන්ට මෙහෙණින් වහන්සේලාට වගේම දුවදරුවන්ට තමන්ගේ අධ්‍යයන අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කර ගැනීම සඳහා මාර්ගගත ක්‍රමවේදයේ ඔස්සේ අත්වැලක් සහයෝගයක් පිටුබලයක් ලබා දීමේ අරමුණ මුල් කරගෙන ඉදිරිපත් කරන ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය වැඩසටහනට සමගාමීව ප්‍රාචීන පඬිත මධ්‍යම පරීක්ෂණයෙහි සංස්කෘත විෂය ප්‍රථම ප්‍රශ්න පත්‍රය සංස්කෘත නිර්දිෂ්ට ග්‍රන්ථවලට අදාළව ඉදිරිපත් කරනු ලබන පාඩම් මාලාවෙහි 16 වන පාඩමයි මේ ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. මේ පාඩම් මාලාව ඔස්සේ අපි ප්‍රාචීන මධ්‍යම විභාගයට නියමිත නිර්දිෂ්ට ග්‍රන්ථ සංස්කෘත විෂයට අදාළව නිර්දිෂ්ට ග්‍රන්ථ 4ක් සාකච්ඡාවට භාජනය කරනවා. ඒ අතරින් පළමු ග්‍රන්ථයේ හැටියට සෞන්දරනන්ද මහා කාව්‍යයෙහි ප්‍රථම ද්විතීය සර්ග අපේ අවධානයට ලක් වෙනවා, සාකච්ඡාවට භාජනය වෙනවා. ප්‍රථම සර්ගය මේ වන විටත් අපි අර්ථ සාකච්ඡා කරලා නිම කොට තිබෙනවා සහ ද්විතීය සර්ගයේත් අපි පද්‍ය 25ක වගේ ප්‍රමාණයක් මේ වෙනකොට කතා බහ කරලා තියෙනවා. ද්විතීය සර්ගය ආරම්භ වෙන්නේ සුද්ධෝදන රජතුමා පිළිබඳ කරන වර්ණනාවකින්. පද්‍ය 30කට අධික දීර්ඝ පද්‍ය සංඛ්‍යාවක් සුද්ධෝදන රජතුමා පිළිබඳව වර්ණනා කිරීමට සෞන්දරනන්ද මහා කාව්‍ය කතුවරයා හැටියට අශ්වඝෝෂ හාමුදුරුවෝ යොදාගෙන තිබෙනවා. ඉතින් මේ පද්‍ය සමූහය තමයි අපි මේ සාකච්ඡාවට භාජනය කරමින් ඉන්නේ, අර්ථ සාකච්ඡා කරන්නේ. අද දවසේ අපි අපේක්ෂා කරනවා එකී පද්‍ය අතරින් 26 වන ශ්ලෝකයේ සිට ඉදිරියට අර්ථ සාකච්ඡා කරගෙන යන්නට. එම්මින් පෙර පාඩම් වලදීත් මම මතක් කළා මේ ශ්ලෝකවල අර්ථ අපි සාකච්ඡා කරනකොට ඒත් එක්කම කල්පනාවට ගන්න විශේෂයෙන් පාලකයෙක් තුල නායකයෙක් තුල තියෙන්න ඕන උදාර ගුණාංගයන් බොහෝ ප්‍රමාණයක් මේ වර්ණනාව ඇතුලේ අන්තර්ගත වෙනවා. ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න, විශේෂයෙන් විචාර ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේදී සහ අපි මේ පාඩමේදීත් ඒවා අදාළ තැන්වලදී කරුණු සාකච්ඡා කරමින් තමයි මේ පාඩම ඉදිරියට ගමන් කරන්නේ. අපි බලමු අද දවසේ මුලින්ම 26 වෙනි පද්‍යයෙහි ඉස්ලාම් පද්‍ය කියවලා බලලා ඊට පස්සේ අර්ථය බලමු. මේක කියනවා අවර්ධිෂ්ඨ ගුණයි ශස්වද ශස්ව දවුර්ධන් මිත්‍ර සම්පදා අවර්තිෂ්ඨච වෘද්ධේෂු නාවෘතද් ගර්හිතේ පති. පිනවත වරක් කියවලා බලමු. අවර්ධිෂ්ඨච ගුණයි යස්ව අවර්ධිෂ්ඨ ගුණයි ශස්ව දවුර්ධන් මිත්‍ර සම්පදා අවර්තිෂ්ඨච වෘද්ධේෂු නාවෘතද් ගර්හිතේ පති. මේ පද්‍යය ගත්තොත් අපට දුෂ්කර පද එතරම්ම හමුවන පද්‍යයක් නෙමෙයි. මේක අපිට දකින්න හම්බ වෙනවා මෙන්න මෙතන ශස්ව දවුර්ධන් මිත්‍ර සම්පදා, ශස්ව දවුර්ධන් මිත්‍ර සම්පදා කියලා. ශස්ව දවුර්ධන් කියන එක හැදෙන්නේ ශස්වත් අවුර්ධන්, ශස්වත්
අවුර්ධන් මිත්‍ර සම්පදා. ශස්වත් අවුර්ධත් කියන එක තමයි ශස්වත් අවුර්ධන් බවට පත් වෙන්නේ. ශස්වත් අවුර්ධත් කියන එකට නයන ආදේශ වෙලා තයන්නට අවුර්ධන් බවට පත් වෙනවා. මිත්‍ර සම්පදා කියන වචනය ගත්තොත් ඒ වචනේ නිර්මාණය වෙන්නේ මිත්‍ර සහ සම්පදා කියන වචන දෙක එකතු වෙලා. අවර්තිෂ්ඨච වෘද්ධේෂු නා වෘතද් ගර්හිතේ පතේ. නා වෘතත් න අවෘතත් කියන එක නා වෘතත් බවට පත් වෙලා තියෙනවා. නා වෘතද් න අවෘතත් නා වෘතද් බවට පත් වෙනවා. මෙතන තයන්නට දයන්න ආදේශ වෙනවා. මෙතන දීර්ඝයක් සිද්ධ වෙලා තියෙනවා මේ පදය ඇතුලේ. මේ ශ්ලෝකය ගත්තොත් අපි ආඛ්‍යාත පද හැටියට අපිට හම්බ වෙනවා අවර්ධිෂ්ඨ 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 කියන පදය ආඛ්‍යාත පදයක් හැටියට අපිට යොදා ගන්න පුළුවන්. ඒ වගේම ශස්වත් අවුර්ධන් ශස්වත් අවුර්ධත් කියන තැන තියෙන අවෘදත් කියන පදයට අපට එලෙසම ආඛ්‍යාතයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම උඩ අවර්ධිෂ්ඨ කියලා යෙදුනා වගේම යට තියෙනවා අවර්තිෂ්ඨ කියලා. අවර්තිෂ්ඨ ඒකත් ආඛ්‍යාත පදයක් විදිහට යොදා ගන්න පුළුවන්. ළඟට න ආවෘතද් කියන තැන තියෙන ආවෘතත් කියන පදයට ආඛ්‍යාත පදයක්. ඒකට මේ පද්‍ය ඇතුලේ ගත්තාම පද්‍යයේ පද හතරෙම ආඛ්‍යාත පද අන්තර්ගත වෙලා තියෙනවා. පළවෙනි සහ තුන්වෙනි පාදවල තියෙනවා අවර්ධිෂ්ඨ අවර්තිෂ්ඨ අවර්ධිෂ්ඨ අවර්තිෂ්ඨ. ඊළඟට අවුර්ධත් අවුර්තත්. බලන්න මේ අශෝකෝස හාමුදුරුව ශබ්ද අලංකාරය යොදා ගන්න විදිහ. අවර්ධිෂ්ඨ අවර්තිෂ්ඨ අවෘදත් අවෘදත් අවෘතත්. බොහොම අපූර්ව ආඛ්‍යාත පද වලින් දැන් ගොඩක් අය අලංකාරයන් රසයන් උපදවා ගන්න වෙනත් පද වලින්. හැබැයි අශෝකෝස හාමුදුරුව ශබ්ද අලංකාරය උපදවාගත්තු තැන් වලින් බහුතරයක් ප්‍රමාණය ගත්තොත් එහෙම එතුමාගේ තිබුණ ව්‍යාකරණ ඥානයත් එක්ක විවිධ විදිහේ ධාතුන් නොඑක් විදිහට වර්ණගල සමහර වෙලාවට එකම ධාතුවට උපසර්ග පද ආදිය යොදලා පද හතරෙම යොදනවා. එහෙම නැත්නම් එක ළඟින් යන සමානව වර්ණගෙන බොහොම සමානාක්ෂර සහිත ආඛ්‍යාත පද යොදා ගන්නවා. දැන් පළවෙනි සහ තුන්වෙනි පාදයේ එකම ලකාරයෙන් ගන්නවා. ඊළඟට දෙවෙනි සහ හතරවෙනි පාදයේ එකම ලකාරයෙන් අරගෙන තියෙනවා. ඒ වගේ ලකාර භාවිතය ධාතු යොදා ගැනීම ඒ වගේම ඒවට නිපාත උපසර්ග ආදී භාවිත කිරීම මේ වගේ අර සංස්කෘත සාහිත්‍යයේ ගොඩක් අය භාවිත නොකරපු ක්‍රමවේද තමයි අශෝකෝස හාමුදුරුවෝ තමන්ගේ ශබ්ද රසය ජනනය කිරීමේදී භාවිත කරලා තියෙන්නේ. ඒ නිසාම තමයි ශබ්ද රසය ගැන කතා කරනකොට අශෝකෝස හාමුදුරුවෝ බොහෝ සුවිශේෂ වෙන්නේ. දැන් මේ පද්‍යය ගත්තාමත් එහෙමයි. පළවෙනි සහ තුන්වෙනි පාදයේ එකම ලකාරය අපිට දකින්න පුළුවන්. අවර්ධිෂ්ඨ අවර්තිෂ්ඨ එක අකුරයි වෙනස් වෙන්නේ. අවර්ධිෂ්ඨ අවර්තිෂ්ඨ. ඊළඟට දෙවෙනි හතරවෙනි පාදවලත් එහෙමයි. අවෘදත් අවෘතත් අවෘදත් අවෘතත්. දයන්නයි තයන්නයි මාරු වෙනවා විතරයි ඒ තැන්වල. ඒකට ලකාරයේ විදිහට ගත්තොත් 2 4 සමානයි. ඒ වගේම 1 3 සමානයි. ඉතින් මේ වගේ විශේෂ කරුණු ගොඩක් අපිට අශෝකෝස හාමුදුරන්ගේ දකින්න පුළුවන්කම තියෙනවා. අපි බලමු මේ ආඛ්‍යාත පද ටිකත් එක්ක කොහොමද අපි මේ පද්‍යයේ අර්ථය ගලපා ගන්න කියලා. අවර්ධිෂ්ඨ කියන්නේ වැඩුණා කියන එක. වර්ධනය වුණා. කවුද වැඩුණේ? කවුද
වර්ධනය වුණේ අපිට ඒක ගන්න වෙනවා ආද්‍යහාරයෙන් සහ ඒ රජතුමා මොන වයින්ද වැඩුණේ ගුණයන්ගෙන් ළඟට ශස්වත් කියලා වචනයක් තියෙනවා. තව ශස්වත් කියන්නේ නිරන්තරයෙන්. එහෙනම් ශස්වත් නිතර සහ ඒ රජතුමා ශස්වත් නිතර ගුණයන්ගෙන් නවර්දිෂ්ඨ වර්ධනය වුණි. ඒ රජතුමා නිතර ගුණයන්ගෙන් වැඩුණා. එතුමා තුල ගුණයන් නිතරම වැඩුණා වර්ධනය වුණා කියන අදහස. ඒ වගේම ඊළඟට කියනවා අවෘදන් කියන්නේත් වර්ධනය වුණා. අවෘදත් කියන්නේත් වර්ධනය වුණා. මොකද්ද වර්ධනය වුණේ? මිත්‍ර සම්පදා යාගේ මිත්‍ර සම්පදාව මිත්‍ර සම්පත්තිය අවෘද්ධත් වැඩුණා. කොට ඒ රජතුමා ගුණයන්ගෙන් නිතර වැඩුණා. ඒ විතරක් නෙමෙයි එතුමාගේ මිත්‍ර සම්පත්තිය මොකද උනේ? අවෘද්ධත් වර්ධනය වුණා වැඩුණා. ඊළඟට කියනවා අවර්තිෂ්ඨ පැවතුණා. කවුරු කෙරෙහිද පැවතුනේ? වෘද්ධේෂුච වෘද්ධේෂු වැඩිහිටියන් කෙරෙහි අවර්තිෂ්ඨ අනුකූලව පැවතුණා. වැඩිහිටියන් කෙරෙහි අවර්තිෂ්ඨ අනුකූලව පැවතුණා. ඒ කියන්නේ වැඩිහිටියන්ට ගරු කළා කියන අදහස. ඒ වගේම ඊළඟට කියනවා න අවෘතත් අවෘතත් කියන්නේ ගමන් කළා. න අවෘතත් කියන්නේ ගමන් කළේ නැහැ. මොකේද ගමන් කළේ නැත්තේ? ගර්හිතේ පති කිව්වේ මාර්ගයේහි ගර්හිතේ කිව්වේ ගර්හා කරන ලද ගර්හිතේ මාර්ගය කියලා කිව්වේ නින්දිත මාර්ගයේ පහත් මාර්ගයේ නුසුදුසු මාර්ගවල අයහපත් මාර්ගවල වැරදි මාර්ගවල නින්දිතේ පතිහි වැරදි මාර්ගවල න අවෘතත් ගමන් කළේ නැහැ. අන්න රජතුමා ගැන මෙතන කියනවා ශස්වත් නිතර ඒ රජතුමා ගුණයන්ගෙන් නවර්දිෂ්ඨ වර්ධනය වුණා. ඒ වගේම මිත්‍ර සම්පදා රජතුමාගේ මිත්‍ර සම්පත්තිය අවෘද්ධන් වැඩුණා. රජතුමාගේ මිත්‍ර සම්පත්තිය වර්ධනය වුණා වැඩුණා. වෘද්ධේසු ච අවර්තිෂ්ඨ වැඩිහිටියන් කෙරෙහිද අනුකූලව හැසිරුණා. එයට ගරු කළා. ඒ වගේම ගර්හිතේ පති ගර්හා කරන ලද මාර්ගයේ නින්දිත මාර්ගයේ න අවෘතත් ගමන් කළේ නැහැ. කාරණා හතරක් කියනවා. කාරණා හතර කියනකොට ලකාර දෙකකින් එක සමාන එක ළඟින් යන ක්‍රියාපද වලින් තමයි ඒක කියලා තියෙන්නේ. ඒ තුල ශබ්ද රසයකුත් ජනනය වෙලා තියෙනවා. අවර්දිෂ්ඨ ගුණයින් සස්ව දවර්ධන් මිත්‍ර සම්පදා අවර්තිෂ්ඨ ච වෘද්ධේෂු නාවෘතත් ගර්හිතේ පති. සහේ රජතුමා සස්වද් නිරන්තරයෙන් ගුණයන්ගෙන් අවර්දිෂ්ඨ වර්ධනය වුනි වැඩුනි. තස්ය මිත්‍ර සම්පදායම තස්ය කියන එක අපි ආධ්‍යාහාරයෙන් ගන්නෙ. තස්ය ඒ රජතුමාගේ මිත්‍ර සම්පදා මිත්‍ර සම්පත්තිය අවෘදත් වැඩුනි. නැත්නම් මිත්‍ර සම්පදා මිත්‍ර සම්පත්තිය අවෘදත් වැඩුනි. ඒත් එක්කම සහේ රජතුමා වෘද්ධේෂු වැඩිහිටියන් කෙරෙහි අවර්තිෂ්ඨ අනුකූලව හැසිරුනි. වගේම ගර්හිතේ පති නින්දිත මාර්ගයේහි අයහපත් මාර්ගයේහි න අවෘතත් ගමන් නොකලේය. වැරදි මාර්ගයකට වැටුනේ නෑ කියන කතාව. එතකොට මේ පද්‍ය ගත්තාම එක පැත්තකින් රජතුමා තුල තිබුණු හොඳ ගුණාංගයන් ටිකක් පිළිබඳ විස්තර වෙනවා. රජතුමා ගුණ ධර්ම වලින් වැඩුණා. රජතුමාගේ මිත්‍ර සම්පත්තිය වර්ධනය වුණා. වැඩිහිටියන්ට අනුකූලව කටයුතු කරා. අයහපත් මාර්ගවල ගමන් කළේ නෑ කියන මෙන්න මේ යහගුණ ප්‍රකාශ කරන ගමන්ම මේ තුලත් මේ අපූර්ව පද සංකලනයක් අපිට දකින්න පුළුවන්
මේ ආඛ්‍යාත පද භාවිතය ඇතුලේ. අවර්දිෂ්ඨ අවර්තිෂ්ඨ අවෘදන් අවෘදත් අවෘතත් කියන පද බොහොම අපූර්වට 1 3 2 4 පාදවල යොදාගෙන තියෙන නිසා අපූර්ව ශබ්ද රසයක් ශබ්දානුප්‍රාසයක් ඒ තුල ජනිත වෙලා ජනනය වෙලා තියෙනවා. 27 වෙනි පද්‍ය ගත්තොත් 27 වෙනි පද්‍ය අපිට දකින්න පුළුවන් සරයි රශීෂ මච්චත්‍රූන් ගුණෛර් බන්දු නරී රමත් රන්දෛර් නාචු චුදත් බෘත්‍යාන් කරෛර් නාපි පීඩයත් ප්‍රජාහ 27 වෙනි පද්‍යය අපි බලමු. शराय रशीष मच्चत्रून गुणैर्बन्धु नरीरमत् रन्धैर्नाचु चुदत् भृत्यान् करैर्नापि पीडयत् प्रजाः. මේ පද්‍ය ගත්තොත් සංදි පද බහුලයි අපි කලින් කතා කරපු පද්‍ය වලට වඩා. අපිට මෙතන අපිට දකින්න පුළුවන් සරයි රශී සමත් චත්‍රූන්. මෙතන මුල්ම පදේ කැඩෙනවා ශරයිහ්. එතන විසර්ගයට රයන්න ආදේශ වෙලා ශරයිහ්. අශීෂමත් කියනකොට තයන්නට අල්චයන්න ආදේශ වෙලා තියෙනවා අශීෂමත්. ශස්ත්‍රූන් කියන එක චත්‍රූන් බවට පත් වෙලා මේ චකාරයේ බලපෑමෙන් චත්‍රූන් බවට පත් වෙලා තියෙනවා. එතකොට ශරයිහ් අශීෂමත් ශස්ත්‍රූන් කියලා තමයි මේ මුල් පදය බිඳෙන්නේ කැඩෙන්නේ. ඊළඟට බලන්න ගුණෛර් බන්දු නරී රමත්. ගුණෛහ් මෙතන විසර්ග වෙනුවට අල් රයන්න ඇවිල්ලා තියෙනවා. ගුණෛහ් බන්ධූන් ගුණෛහ් බන්ධූන් අරී රමත්. ගුණෛහ් බන්ධූන් අරී රමත් කියලා මෙතන පද තුනකට කැඩෙනවා. තුන්වෙනි පාදයේ ගත්තොත් රන්ද්‍රයිහ් එතනත් විසර්ගයට අල් රයන්න ඇවිල්ලා තියෙනවා. රන්ද්‍රයිහ් න කියන ඊළඟට සංදි වෙනවා න අචුචුදත් නාචුචුදත් බවට පත් වෙනවා. එතකොට අල්තයන්න වෙනුවට දයන්න ඇවිල්ලා තියෙනවා. රන්ද්‍රයිහ් න අචුචුදත් බෘත්‍යාන්. කරෛර් නාපි පීඩයත් ප්‍රජාහ කියන තැන කරෛහ් න අපි පීඩයත් ප්‍රජාහ. කරෛහ් න අපි පීඩයත් ප්‍රජාහ. දැන් අපිට ඔන්න මේ පද්‍යයේ තියෙන සංදි පද ටික මෙහෙම කඩා ගන්න පුළුවන්. ශරයිහ් අශීෂමත් ශස්ත්‍රූන් ගුණෛහ් බන්ධූන් අරීරමත් රන්ද්‍රයිහ් න අචුචුදත් බෘත්‍යාන් කරයිහ් න අපි පීඩයත් ප්‍රජාහ කියලා. කොට මේ පද්‍ය ඇතුලේ තියෙන ආඛ්‍යාත පද විමසලා බලනකොට ආඛ්‍යාත පද කිහිපයක් අපට හම්බ වෙනවා. පළවෙනිම ආඛ්‍යාත පදය තමයි මෙන්න මේ ශරයිහ් අශීෂමත් කියන තැන තියෙන
අශීෂමත් කියන පදය. අශීෂමත් කියන්නේ සංසිඳවනවට. ඊළඟට හම්බ වෙනවා අශීෂමත් කියන එකෙන් පස්සේ ගුණෛර් බන්දුන් අරීරමත් කියලා තව ආඛ්‍යාත පදයක් හම්බ වෙනවා අශීෂමත් වලට පස්සේ. අරීරමත් කියලා කියනවා පිනවනවට. අශීසමත් අරීරමත්. ඊට පස්සේ මෙතන හම්බ වෙනවා රන්ද්‍රයි න අචූචුදත් කියලා කියනවා චෝදනා කරනවට. න අචූචුදත් කියන්නේ චෝදනා කළේ නැහැ කියන එක. න අචූචුදත් චෝදනා කළේ නැහැ. ඊළඟට මෙතන කරෛර් නාපි පීඩයත් කරෛර් න අපි පීඩයත් කියන තැන අපීඩයත් න අපි අපීඩයත් කියලා කියන්නේ පීඩාවට පත් කළා. එතකොට න අපීඩයත් කියන්නේ පීඩාවට පත් කළේ නැහැ. ඔන්න ආඛ්‍යාත පද 4ක් අපට මේ පද්‍යයේ පාද 4 තුල හම්බ වුණා. අපි මේ ආඛ්‍යාත පද ටික බලමු මේ පදවලට ගලපගෙන. පළවෙනි එකේ අපිට හම්බුනේ අශීෂමත් කියලා. අශීෂමත් කියන එකේ තේරුම සංසිඳු වීය. කාවද සංසිඳෙව්වේ? සතුරන්ව අශීෂමත් සතුරන් සංසිඳු වීය. මොනවයින්ද සතුරන්ව සංසිඳෙව්වේ? ශරයිහ් ඊතල වලින්. එහෙනම් ශරයිහ් ඊතල වලින් ශස්ත්‍රූන් සතුරන් අශීෂමත් සංසිඳු වීය. කවුද? අර රජතුමා. එහෙනම් ඒ රජතුමා ශරයිහ් ඊතල වලින් ශස්ත්‍රූන් සතුරන් අශීෂමත් සංසිඳු වීය. ඊළඟට හම්බ වෙනවා අරීරමත් කියන්නේ පිනෙව්වා. කාවද පිනවන්නේ? බන්දුන් අරීරමත්. බන්දු කියන්නේ නෑදෑයින්ට. බන්දුන් නෑදෑයන් අරීරමත් පිනවිය. නෑදෑයින්ව පිනෙව්වා. මොනවයින්ද පිනෙව්වේ? ගුණෛහ් ගුණවලින්. එහෙනම් ගුණෛහ් ගුණයන්ගෙන් බන්දුන් නෑයන් අරීරමත් පිනවිය. ඒ රජතුමා තමන්ගේ තිබුණ යහපත් ගුණ වලින් තමන්ගේ නෑදෑයින්ව අරීරමත් පිනෙව්වා. නෑදෑයින්ව ප්‍රීණණයටපත් කළා, පිනෙව්වා. ඊළඟ එකේ අපිට හම්බ වෙනවා අචූචුදත් කියන්නේ චෝදනා කරනවට, න අචූචුදත් කියන්නේ චෝදනා කළේ නැහැ, චෝදනා නොකළේය. කාටද? භෘත්‍යාන් සේවකයින්ට. භෘත්‍යාන් සේවකයින්ට න අචූචුදත් චෝදනා කළේ නැහැ. මොනවයින්ද? රන්ද්‍රයිහ්. රන්ද්‍ර කියන වචනය සංස්කෘතයට රන්ද්‍ර වෙනවා. මේකම රන්ද්‍ර කියන එක පාලියට එනකොට එනවා රන්ද කියලා. පෙළේ අපට හම්බ වෙන වචනයක් රන්ධ ගවේෂී කියලා. රන්ධ ගවේෂී. ඔව්. කාටද රන්ධ ගවේෂී කියන්නේ? රන්ධ කියලා කියන්නේ සිදුරු වලට. සිදුරු කියන්නේ මොනවද? රන්ධ ගවේෂී කියන්නේ සිදුරු හොයන කෙනාට. සිදුරු කියන්නේ අඩුපාඩු. එහෙනම් රන්ධ ගවේෂී කියන්නේ කාටද? අඩුපාඩු හොයන කෙනාට. සමහර අය ඉන්නෝනේ අපේ සමාජයේ මොන දේ බැලුවත් මොන දේ කළත් ඒකේ අඩුවක්ම තමයි හොයන්නේ. ඒ කියන්නේ මොකක් හරි දිහා බලන්නේ මේකේ අඩුවක් හිලක් හොයන්න බලාගෙනම තමයි මොන හරි දෙයක් දිහා බලන්නේ. හොඳ දේවල් 1000ක් තියෙනවා. ඒ 1000ක් තිබුණත් සමහර විට එක සිදුරක් තිබුණොත් එයාට පේන්නේ සිදුර තමයි. ආන් එහෙම උදවියට බුදුහාමුදුරුවෝ කියන වචනයක් රන්ධ ගවේෂී සිදුරු හොයන කෙනා, අඩුපාඩු හොයන කෙනා. එතකොට මේ රන්ධ කියන වචනේ එන්නේ කොහෙන්ද? රන්ද්‍ර කියන සංස්කෘත වචනේ. රන්ද්‍රයිහ් කියන්නේ සිදුරු වලින්, අඩුපාඩු වලින්
වෘත්‍යාන් සේවකයින්ට න අචූචුදත් චෝදනා කළේ නැහැ. සිදුරු වලින් සේවකයින්ට මේ අඩුපාඩු වලින් සේවකයින්ට චෝදනා කළේ නැහැ මේ රජතුමා සේවකයෙක් අතෙන් අඩුපාඩුවක් වුණාය කියලා ඒව හොයලා ඒවයින් චෝදනා කරන්න ගියේ නැහැ. ඊළඟට කියනවා අපීඩත්. අපීඩත් කියන්නේ පීඩාවටපත් කළා කියන එක. අපීඩත් පීඩාවටපත් කළේය. මුල තියෙනවා න අපි අපීඩත්. පීඩාවටපත් නොකලා. න අපීඩත් පීඩාවටපත් කළේ නැහැ. කාවද? ප්‍රජාව ජනතාව. මොනවෙන්ද පීඩාවටපත් කළේ නැත්තේ? කරයි කර කිව්වේ බදු වලට. කරයි බදු වලින් න අපීඩත් පීඩාවටපත් කළේ නැහැ. එතකොට මේ රජතුමා ශරයි ඊතල වලින් ශස්ත්‍රූන් සතුරන් අශීෂමත් සංසිඳෙව්වා. තමන්ට එදිරිව ආපු තමන්ට සතුරු ආපු අය ඊතල වලින් නැවැත්තුවා. සතුරන්ව ඊතල වලින් සංසිඳෙව්වා. ගුණයි බන්දුන් නරීරමත්. ගුණයි ගුණ වලින් බන්දුහුන් තමන්ගේ නෑදෑයින්ව අරීරමත් සතුටටපත් කළා. පිනෙව්වා. රන්ද්‍රයි සිදුරු වලින් අඩුපාඩු වලින් වෘත්‍යාන් සේවකයින්ට න අචූචුදත් චෝදනා කළේ නෑ. සේවකයින්ට ඒගොල්ලන්ගේ අඩුපාඩු වලින් චෝදනා කළේ නෑ. කරයි බදු වලින් ප්‍රජා ජනතාව න අපීඩත් පීඩාවටපත් කළේ නෑ. ඔන්න රජතුමා ගාව තිබුණු හොඳ ගති ගුණ හතරක්. තවත් හොඳ ගති ගුණ හතරක් අශෝක සාන්දුරු මෙතනදි කියනවා. එතෙන්දිත් අතීත කාලික ලං ආඛ්‍යාතය තමයි යොදාගෙන තියෙන්නේ. අශී සමත්, ඒ වගේම අරීරමත්, අචූචුදත්, අපීඩත්. ලං ආඛ්‍යාතේ ප්‍රථම පුරුෂ පරස්මයි පද ප්‍රථම පුරුෂ ඒකවචන පද හතරක් යොදාගෙන ඒ හතරට කරුණු ගලපලා වැදගත් කාරණා හතරක් සුද්ධෝදන රජතුමා ගැන ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මාර ඉස්සලා කිව්වා වගේ මේ අපේ බුද්ධ චරිත මහා කාව්‍ය ගත්තත් සෞන්දරානන්ද මහා කාව්‍ය ගත්තත් මේ මහා කාව්‍ය දෙකෙන්ම අසගොල් සාම්දුරන්ගේ ව්‍යාකරණ ඥානය කියන එක බොහොම අපූර්වට දැක ගන්න පුළුවන්කම තියෙනවා. මේකත් ඒකට දෘෂ්ටාන්තයක් උදාහරණයක්. शरैरशी समच्चत्रून् गुणैर्बन्धु नरीरमत् रन्ध्रैर्नाचूचुदद्भृत्यान् करैर्नापि पीडयत् प्रजाः सह ए रजतुमा शरैहि तलवलिन शस्त्रून् सतुरन् अशीषमत् संसिंधुवीय ගුණයි ගුණවලින් බන්දුන් නෑදෑයන් අරීරමත් සතුටටපත් කළේය. රන්ද්‍රයි සිදුරු හෙවත් අඩුපාඩු වලින් වෘත්‍යාන් සේවකයින්ට න අචූචුදත් චෝදනා නොකළේය. කරයි අයබදු වලින් ප්‍රජා ජනතාව න අපීඩත් පීඩාවටපත් නොකළේය. අපි බලමු 28 වෙනි පද්‍යය. රක්ෂණාචෛව සෞර්යාච්ච රක්ෂණාචෛව සෞර්යාච්ච නිකිලහං ගාම වීවපත්
ස්පෂ්ටයා දණ්ඩනීත්‍යාච රාත්‍රි සත්‍රාණ වීවපත් නැවත බලමු රක්ෂණාචෛව සෞර්යා රක්ෂණාචෛව ශෞර්යාච නිකිලාං ගාම වීවපත් ස්පෂ්ටයා දණ්ඩනීත්‍යාච රාත්‍රී සත්‍රාණ වීවපත් මේක ගත්තොත් එහෙම අපිට දුෂ්කර පද හැටියට හඳුනා ගන්න පුළුවන් රක්ෂණාචෛව කියන පදය හැදෙන්නේ රක්ෂණාත් ච ඒව කියන පද තුන එකතු වෙලා රක්ෂණාත් ච ඒව රක්ෂණාත් කියන තැන තියෙන තයන්නට අල්චයන් ආදේශ වෙනවා ච ඒව කියනකොට අයන්නටත් ඒ යන්නටත් අයි බවට පත් වෙලා රක්ෂණාචෛව බවට පත් වෙනවා රක්ෂණාත් ච ඒව ළඟට අපිට හම්බ වෙනවා ශෞර්යාච්ච කියන පදේ හැදෙන්නේ ශෞර්යාත් ච කියන පද දෙක එකතු වෙලා ශෞර්යාත් ච කියන පද දෙක එකතු වුනහම ශෞර්යාච්ච බවට පත් වෙනවා අල්තයන්නට අල්චයන් ආදේශ වෙලා ගාම වීවපත් කියන පදය අපි කොහොමද විසන්ධි කරගන්නේ ගාං අවීවපත් කියන පද දෙක එකතු වෙලා හැදෙනවා ගාම වීවපත් කියලා ගාං අවීවපත් කියන එක ගාම වීවපත් බවට පත් වෙනවා දණ්ඩ නීත්‍යා කියනකොට මෙතන සමාසයක් දණ්ඩ සහ නීති කියන වචන දෙක එකතු වෙලා ඒක වර්ණගිල දණ්ඩ නීත්‍යා කියලා යෙදিলা තියෙනවා ඊළඟට රාත්‍රී සත්‍රාණ වීවපත් රාත්‍රී සත්‍රාණ කියන්නේ සමාස පදයක් රාත්‍රී සහ සත්‍රාණ කියන පද දෙක එකතු වෙලා රාත්‍රී සත්‍රාණ සමාසයක් ඒ සමාස පදයට අවීවපත් කියන පදය නැවත එකතු වෙලා සංදි වෙලා තියෙනවා රාත්‍රී සත්‍රාණ වීවපත් කියලා. දැන් මෙතනත් බලන්නකෝ. කතුවරයා එතනත් අනුප්‍රාස රසය යොදාගෙන තියෙනවා නැත්නම් අනුප්‍රාස රසය යොදාගෙන තියෙනවා මේ තුන්වෙනි පාදයේ අගට අවීවපත් කියන වචනය යොදාගෙන තියෙනවා අවීවපත් ඒ අවීවපත් කියන පදයම හතරවෙනි පාදේ දෙවනි පාදයේ අගට අවීවපත් කියන පදය යොදාගෙන තියෙනවා සහ ඒකම හතරවෙනි පාදයේ අගටත් යොදාගෙන තියෙනවා. මෙතන ගාං අවීවපත් මෙතන රත්‍රාණ අවීවපත්. දැන් මේට පෙර පාඩමකදී මම කියලා දුන්නා මේ එකම වචනය එකම අර්ථයෙන් එකම පද්‍ය තුල තැන් දෙකක යෙදුවොත් ඒකෙන් පුනරුක්ත දෝෂයක් ඇති වෙනවාය කියලා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ උඩ අවීවපත් යටත් අවීවපත් මේ දෙකෙන් පුනරුක්තයක් වෙනවද කියලා. ඇත්තටම මෙතන පුනරුක්තයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේ උඩ අවීවපත් කියන්නේ වෙන අර්ථයකින් සහ යට අවීවපත් කියලා තියෙන්නේ තවත් අර්ථයකින් එකම වචනය අර්ථ දෙකකින් යොදාගෙන තියෙනවා. එහෙම යොදාගත්තාම මේක අපි ගන්නෙ අනුප්‍රාසයක් හැටියට එහෙම නැත්නම් ඒක දෝෂයක් හැටියට නෙමෙයි අලංකාරයක් හැටියට තමයි ගන්නෙ. එහෙම කරන්න හැමෝටම පුළුවන් කමක් නැහැ. හොඳ පුළුල් ශබ්දකෝෂයක් තියෙන පුළුල් දැනුමක් භාෂාව පිළිබඳව තියෙන කෙනෙකුට තමයි
එහෙම එකම වචනය නොයේ අර්ථ වලින් තැන් වල යොදා ගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් මෙතන බලන්න මේ අවීවපත් කියන වචනය එකම පද්‍ය තුල තැන් දෙකක කතුවරයා යොදා ගන්නවා එකම අර්ථයකින් අර්ථ දෙකකින්. ඒ තුල මේ පද්‍යයට 아무තු ලස්සනක් එකතු වෙලා තියෙනවා. රක්ෂනාච්චෛව සෞර්යාච්ච නිකිලහංගාම වීවපත් ස්පෂ්ටයා දණ්ඩනීත්‍යාච රාත්‍රී සත්‍රාණ වීවපත්. එතකොට ඒක ඇතුලේ 아무තු ශබ්ද රසයක් නිර්මාණය කරන්න කවිය සමත් වෙලා තියෙනවා. හරි, දැන් අපි පද්‍ය අර්ථය පිළිබඳව විමසලා බලමු. අපිට හම්බුණා මේ පද්‍ය ඇතුලේ ආඛ්‍යාත පද දෙකම එකක් ඒ අවීවපත් කියන පද්‍යය. ආඛ්‍යාත පද දෙකක් හම්බුණා, දෙකම එකම පදය ඒ අවීවපත් දෙපළක හම්බුණා අවීවපත් කියන පදය. අපි දැන් මේ පළවෙනි අවීවපත් කියන පදයට මේ පද ටික ගලපගමු උඩ කොටස. අවීවපත්. තන අවීවපත් කියන එකේ තේරුම තමයි වැපිරෙව්වා කියන අදහස. වැපිරෙව්වා අවීවපත් වැපිරෙව්වා. මොකක්ද වැපිරෙව්වේ? ගාං අවීවපත්. ගාං. මෙතන ගාං කියලා කියන්නේ ලෝකය කියන අදහසින්. ගාං අවීවපත් ලෝකය අවීවපත්. එහෙම නැත්නම් මුළු පොළව ගාං මුළු පොළව මුළු ලෝකය අවීවපත් වැපිරෙව්වා. ගාං කියන එකටම විශේෂණයි නිකිලහං. නිකිලං ගාං අවීවපත් මුළු පොළොවම වැපිරෙව්වා. කවුද ඒ රජතුමා? ඒක අධ්‍යාහාරයෙන් ගන්න ඕනි. සහ ඒ රජතුමා නිකිලං ගාං මුළු පොළොවම අවීවපත් වැපිරෙව්වා. මොනවයින්ද? රක්ෂනාත් ච ඒව සෞර්යාත් ච රක්ෂනාත් ච ඒව ශෞර්යාත් ච රක්ෂනාත් ආරක්ෂාවෙන් සහ ශෞර්යාත් ශූරත්වයෙන් ආරක්ෂාවෙන් සහ ශූරත්වයෙන් කියන මේ කාරණා දෙකෙන් නිකිලාංගාං මුළු පොළොවම අවීවපත් වැපිරෙව්වා. කවුද? මේ රජතුමා. එහෙනම් සහ ඒ රජතුමා රක්ෂණාත් ආරක්ෂාවෙන් සහ ශෞර්යාත් ශූරත්වයෙන් නිකිලාංගාං මුළු පොළොවම අවීවපත් වැපිරෙව්වා. දැන් ඊතුරු පද ටික අපිට සම්බන්ධ කරන්න වෙන්නේ දෙවනි අවීවපත් එකට. දෙවනි අවීවපත් කියන එකෙන් කියවෙන්නේ උඩ කියපු අර්ථය වැපිරෙව්වා කියන අර්ථයෙන් නෙමෙයි. එතන අවීවපත් කියන එකෙන් කියවෙන්නේ බැන්දෙව්වා කියන අර්ථය. ඉදි කෙරෙව්වා කියන අර්ථය. බැන්දෙව්වා කියන අදහස. ස්පෂ්ටයා දණ්ඩ නීත්‍යාච රාත්‍රී සත්‍රාණ අවීවපත්. අවීවපත් බැඳෙව්වා මොනවද? රාත්‍රී සත්‍රාන් අවීවපත්. අවීවපත් කියන්නේ මෙතන බැන්දෙව්වා ගැටගැස්සෙව්වා කියන අදහස, නැත්නම් වැලක්කුවා කියන අදහස. අවීවපත් වැලක්කුවා බැන්දෙව්වා. කවුද? රාත්‍රී සත්‍රාන් රැට යන හොරු. එහෙම නැත්නම් තව අදහසකින් ගත්තොත් රාත්‍රී සමාජශාලා කියන අදහස ගන්නත් පුළුවන්. ඒ අර්ථ දෙකම ගන්න පුළුවන්. රාත්‍රී සත්‍රාන් රාත්‍රී කාලයේ හැසිරෙන සොරුන් අවීවපත් කියලා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒ අයව බැන්දෙව්වා. එහෙම නැත්නම් ඒගොල්ලන්ව මැඩලුවා. එහෙම නැත්නම් රාත්‍රී සත්‍රාන් රාත්‍රී සමාජශාලා අවීවපත් ඒවා බන්ධණයට ලක් කරා කියන අදහස ගන්නත් පුළුවන්. ඒවා බන්ධණයට ලක් කරේ මොකෙන්ද? ස්පෂ්ටයා දණ්ඩනීත්‍යාච. ස්පෂ්ටයා කියලා කිව්වෙ මෙතනින් निराවුල් කියන අදහසින්
දණ්ඩ නීත්‍යා කිව්වේ දණ්ඩ නීති මගින්. ස්පෂ්ටය දණ්ඩ නීත්‍යාච නිරවුල් දණ්ඩ නීති වලින් රාත්‍රී සත්‍රාන් රෑ සොරුන් අවීවපත් බැඳවීය. දැන් බලන්න අවීවපත් දෙකේම තියෙන එකම තේරුමද කියලා නෑ. මේකේ තියෙනවා තේරුම් දෙකක්. දෙවෙනි එකේ කියනවා බැඳා වැළක්වා කියන අර්ථය, පළවෙනි එකේ කියනවා වැපිරුවා කියන අර්ථය. එතකොට ওই අර්ථ දෙක මේ පද්‍යයට එකතු කරගන්නකොට රක්ෂණාත් ච ඒව ආරක්ෂාවෙන්ද ශෞර්යාත් ශූරත්වයෙන්ද නිකිලහංගාන් මුළු පොළව අවීවපත් වැපිරවීය. ඒ කියන්නේ මුළු පොළවේම ආරක්ෂාව සහ ශූරත්වය මේ රජතුමා වැපරුවා. ස්පෂ්ට්‍ය දණ්ඩ නීත්‍යාච නිරවුල් දණ්ඩ නීතියෙන් රාත්‍රී සත්‍රාන් රැසොරුන් අවීවපත් බැඳවීය. රක්ෂණාච්චෛව සෞර්යාච්ච නිකිලාංගාම අවීවපත් ස්පෂ්ටය දණ්ඩ නීත්‍යාච රාත්‍රී සත්‍රාන් අවීවපත්. රක්ෂණාත් ආරක්ෂාවෙන්ද ශෞර්යාච්ච ශූරත්වයෙන්ද නිකිලහංගාන් මුළු පොළව අවීවපත් වැපිරවීය. ස්පෂ්ටය දණ්ඩ නීත්‍යා නිරවුල් දණ්ඩ නීතියෙන් රාත්‍රී සත්‍රාන් රැසොරුන් එහෙම නැත්නම් රාත්‍රී සමාජ ශාලාවන් අවීවපත් බැඳවීය. ඊළඟට අපි බලමු 29 වන පද්‍යය. කුලං රාජර්ෂි වෘත්තේන යසෝ ගන්ධ මවීවපත් දීප්ත්‍යා තම ඉවාදිත්‍යః තේජසාරී නවී වපත්. අන්න නැවත අවීවපත් කියන පදය දෙපොළකේ දීලා තියෙනවා. අපි ඉස්සරහට සාකච්ඡා කරමු. කුලං රාජර්ෂි වෘත්තේන යසෝ ගන්ධ මවීවපත් දීප්ත්‍යා තම ඉවා දීප්ත්‍යං තේජසාරී නවීවපත්. ඉස්සලා අපි සංදි පද ටික බලලා ඉමු. කුලං රාජර්ෂි වෘත්තේන රාජර්ෂි වෘත්තේන රාජ ඍෂි වෘත්තේන කියන වචන එකතු වුනහම රාජර්ෂි වෘත්තේන රාජ ඍෂි වෘත්ති කියන පද එක වෘත්ත කියන පද එකතු වෙලා රාජර්ෂි වෘත්තේන කියලා හැදෙනවා. පද තුනක එකතුවකින් රාජ ඍෂි කියන පද දෙක සමාස වුණාම රාජර්ෂි වෘත්ත කියන පදේ තමයි මේ වර්ණ ගිලා තියෙන්නේ. රාජර්ෂි වෘත්තේන. යශෝ ගන්ධ මවීවපත්. යශෝ ගන්ධං අවීවපත්. යශෝ ගන්ධං අවීවපත්. යශෝ ගන්ධ යශ ගන්ධ කියන වචන දෙක එකතු වුනහම යශෝ ගන්ධ බවට පත් වෙනවා. එතන සමාසයක්. යශෝ ගන්ධං අවීවපත් යශෝ ගන්ධ මවීවපත් බවට පත් වෙලා තියෙනවා. දීප්ත්‍යා තම ඉවාදිත්‍යං ඉවාදිත්‍යං කියන තැන තියෙනවා ඉව ආදිත්‍යං ඉවාදිත්‍යං බවට පත් වෙලා තියෙනවා. තේජසාරී නවීවපත් තේජසා අරීන් අවීවපත් කියන වචන තුන එකතු වෙලා තේජසාරී නවීවපත් කියලා හැදෙනවා. තේජසා අරීන් අවීවපත් තේජසා අරීන් අවීවපත් තේජසා రీ නවීවපත් කියලා නිර්මාණය වෙනවා. ඔන්න දැන් අපි මේකේ තියෙන පද ටික විසන්ධි කරගෙන අරගත්තාම කුලං රාජ ඍෂි වෘත්තේන
යශෝ ගන්ධං අවීවපත් දීප්ත්‍යා තම ඉව ආදිත්‍යං තේජසා අරීන් අවීවපත් කියලා අපිට ගන්න පුළුවන්. දැන් මේ පද්‍ය ගත්තාම මෙතන තියෙනවා අවීවපත් කියලා, මෙතනක් තියෙනවා අවීවපත් කියලා. අපි බලමු තේරුම කොහොමද ඒවයි යෙදෙන්නේ කියලා. අපිට ආඛ්‍යාත පද විදිහට ගන්න තියෙන්නේ toy පද දෙකම තමයි. මොනවද? අවීවපත්. පළවෙනි එකේ ගත්තොත් අවීවපත්. දැන් මේකේ උක්තේ කොහොමද දීලා නැහැ. අපිට ගන්න වෙන්නේ ඒ රජතුමා නැත්නම් සහ කියලා. සහ අවීවපත්. මොකක්ද? යශෝ ගන්ධං අවීවපත්. යශෝ ගන්ධං කීර්ති ගන්ධය නැත්නම් කීර්ති සුවඳ අවීවපත්. එහෙනම් මෙතනත් අවීවපත් කියන එකේ යෙදিলা තියෙන්නේ වැපිරුවා කියන අර්ථයෙන්. යශෝ ගන්ධං කීර්ති සුගන්ධය අවීවපත් වැපිරවීය. තව පදයක් තියෙනවා කුලං කියලා. කුලං යශෝගන්ධන් දෙකම කර්ම පද හැටියට තමයි මෙතන යෙදিলা තියෙන්නේ. එහෙනම් කුලං කුලය යශෝගන්ධං කීර්ති සුගන්ධයෙන් අවීවපත් වැපිරවීය. එහෙම කලේ මොකක් කරන කොටගෙනද? රාජර්ෂි වෘත්තේන රාජර්ෂි වෘත්තේන රාජ ඍෂි පැවැත්මෙන් කුලං කුලය යශෝගන්ධං යශෝගන්ධයෙන් අවීවපත් වැපිරවීය. රාජ ඍෂි පැවැත්ම හේතු කොටගෙන රජතුමා කුලය යසස් සුවඳින් වැපිරෙව්වාය කියලා ඔය පළවෙනි පදයෙන් කියනවා. සහකේ රජතුමා රාජර්ෂි වෘත්තේන රාජ ඍෂි පැවැත්මෙන් කුලං කුලය යශෝ ගන්ධං අවීවපත් කීර්ති සුගන්ධයෙන් වැපිරවීය. ඊළඟට කියනවා දෙවනි අවීවපත්. මොකද්ද දෙවනි අවීවපත් කියන්නේ? එතන අවීවපත් කියන එකෙන් කියවෙන්නේ අරීන් අවීවපත්. අරීන් සතුරන් අවීවපත්. ඒ කියන්නේ සතුරන්ව දුරු කළා කියන අදහස. අරීන් සතුරන්ව අවීවපත් දුරු කළා. මොනවයින්ද සතුරන්ව දුරු කළේ? තේජසා තේජසින්. තේජසා තේජසින් අරීන් සතුරන් අවීවපත් දුරු කළා. උපමාවකුත් කියනවා දීප්ත්‍යා තම ඉව ආදිත්‍යක්. ආදිත්‍යක් සූර්යා දීප්ත්‍යා ආලෝකයෙන් තමක් ඉව අඳුර දුරු කරන්නාක් මෙන් හිරු ආලෝකයෙන් අඳුර දුරු කරන්නාක් මෙන් ඒ රජතුමා තේජසා තේජසින් අරීන් අවීවපත් සතුරන් දුරලීය. හරියට ඉර තමන්ගේ රශ්මියෙන් අඳුර දුරු කරන්නේ යම්සේද එලෙසින් රජතුමා තමන්ගේ තේජසින් සතුරන්ව දුරු කළා කියලා කියනවා. දැන් බලන්න කලින් පද්‍යයේත් අපිට දෙපොලක හම්බුණා අවීවපත් කියන වචනය වැපිරවුවා කියන අර්ථයෙන් සහ බැන්දෙව්වා කියන අර්ථයෙන්. මේ පද්‍යයේ දෙපොලක හම්බ වෙනවා. පළවෙනි එක ඉස්සෙල්ලා හම්බෙච්ච අර්ථයකින්මයි වැපිරෙව්වා කියන අර්ථයෙන්. හැබැයි දෙවෙනි තැන තවත් අර්ථයකින් තමයි යොදාගෙන තියෙන්නේ. ඒ සතුරන්ව මර්ධනය කළා කියන අදහසින්, එහෙම නැත්නම් සතුරන් දුරු කළා කියන අදහසින්. එතකොට එකම වචනය අර්ථ තුනකින් තැන් තුනක පද්‍ය දෙකක් ඇතුළේ යොදාගෙන තියෙනවා. ඒක දක්ෂතාවයක් නෙමෙයිද? ඒක සුළුපටු දක්ෂතාවයක් නෙමෙයි. එමනම් මේ පද්‍ය අර්ථය අපිට ගන්න පුළුවන් රාජ ඍෂි වෘත්තේන රාජ ඍෂි පැවැත්මෙන් ඒ රජතුමා රාජ ඍෂි වෘත්තේන රාජ ඍෂි පැවැත්මෙන් කුලං පවුල යසෝ ගන්ධං කීර්ති සුගන්ධයෙන් අවීවපත් වැපිරවීය. ආදිත්‍යක් සූර්යා දීප්ත්‍යා ආලෝකයෙන් තමක් ඉව අඳුර දුරු කරන්නාක් මෙන් තේජසා තේජසින් අරීන් අවීවපත් සතුරන් දුරු කළේය. මේ රජතුමා
ඍෂිවරයින්ට බඳු පැවැත්ම හේතු කොටගෙන තමන්ගේ රාජ කුලය කීර්ති සුගන්ධයෙන් වැපිරෙව්වාය කියලා කියනවා පළවෙනි කොටසෙන්. ඒ වගේම දෙවෙනි කොටසෙන් කියනවා හරියට සූර්යයා තමන්ගේ කිරණෙන් අඳුර දුරු කරනවා වගේ රජතුමා තමන්ගේ තේජසින් සතුරන් සම්පූර්ණයෙන් දුරු කළාය කියලා දෙවෙනි කොටසෙන් කියනවා. කුලං රාජර්ෂි වෘත්තේන යසෝගන්ධ මවිවපත් දීප්ත්‍යා තමයිවාදිත්‍යං තේජසාරී නවිවපත්. සක් කියන එක අධ්‍යාහාරයෙන් ගත්තා. සක්ගේ රජතුමා රාජර්ෂි වෘත්තේන ඍෂිවරයෙකුට බඳු පැවැත්මෙන් නැත්නම් රාජර්ෂි පැවැත්මෙන් කුලං රජ කුලය යශෝ ගන්ධං යසස්වඳින් නවීවපත්ව පිරවීය. ආදිත්‍යං සූර්යයා දීප්තයා කිරණින් තමක් ඉව අඳුර දුරු කරන්නාක් මෙන් රජතුමා තේජසා තේජසින් අරින් සතුරන් අවීවපත් දුරලීය. අපි ඊළඟට බලමු 30 වෙනි පද්‍යය. අපප්‍රතත් පිතෘංස්චෛව සත්පුත්‍ර සදෘශෛර් ගුණෛ සලිලේනේව චාම්බෝධෝ වෘත්තේනාජිහ් ලදත් ප්‍රජාහ. නැවත බලමු පද්‍යය. අපප්‍රතත් පිතෘංස්චෛව සත්පුත්‍ර සදෘශෛර් ගුණෛః ශලිලේනේව චාම්බෝධෝ වෘත්තේනාජිහ් ලදත් ප්‍රජාහ. මේ පද්‍යය ඇතුළෙත් අපි ඉස්සලම දුෂ්කර පද වෙන් කරගෙන ඉමු. අපප්‍රතත් පිතෘංස්චෛව කියන පදේ ගත්තාම මෙතන අපිට පේනවා අපප්‍රතත් කියලා මුල් පදේ අයින් කරගන්න පුළුවන්. අපප්‍රතත් ඊළඟට පිතෘංස්චෛව කියලා ගත්තාම පිතෘන් ච ඒව කියන පද ටික තමයි එතන විසන්ධි වෙලා තියෙන්නේ. පිතෘන් ච ඒව කියන පද සංධි වෙලා පිතෘංස්චෛව බවට පත් වෙලා තියෙනවා. එතකොට අපප්‍රතත් පිතෘන් ච ඒව කියන පද හතර සංධි වෙලා තමයි අපප්‍රතත් පිතෘංස්චෛව බවට පත් වෙලා තියෙන්නේ. ඊළඟට තියෙනවා සත්පුත්‍ර සදෘශෛර් ගුණෛ. සත්පුත්‍ර සදෘශෛර් ගුණෛ. සත් කියන වචනේ තියෙනවා මුලින්ම. පුත්‍ර කියන වචනේ තියෙනවා. සත්පුත්‍ර දෙක සමාස වෙලා තියෙන්නේ. ඒකටම සමාස වෙනවා සදෘශ. එතකොට සත්පුත්‍ර සදෘශ කියන වචනය හැදිලා තියෙනවා. සත්පුත්‍ර සදෘශෛ ගුණෛ කියන එක සදෘශෛර් ගුණෛ බවට පත් වෙලා තියෙනවා. සංදි වීම තුලින් විසර්ගයට රකාරය පැමිණිලා. එතකොට සත්පුත්‍ර සදෘශෛ ගුණෛ කියලා පද ටික කඩාගත්ත හැකි. සලිලේනේව කියලා ගත්තාම සලිලේන ඒව චාම්බෝධෝ කියන පදේ ගත්තාම ච අම්බෝධ කියන පද දෙක එකතු වෙලා තියෙනවා. ච අම්බෝධ චාම්බෝධ. එතන සංධියෙන් ඕකාරයක් බවට පත් වෙලා චාම්බෝධෝ බවට පත් වෙනවා. වෘත්තේ නාජිහ් ලදත් ප්‍රජාහ. වෘත්තේ නාජිහ් ලදත්. නාජිහ් ලදත් කියන තැන තියෙනවා වෘත්තේන අජිහ් ලදත්
ප්‍රජාහ කියන වචන තුන එකතු වෙලා තියෙනවා. වෘත්තේන අජිහ්ලදත් ප්‍රජාහ. කොට දැන් අපි මේක විසන්ධි කරලා ගත්තාම අපප්‍රතත් පිතෘන් ච ඒව සත්පුත්‍ර ගුණ සදෘශයිහ ගුණයිහ සලිලේන ඒව ච අම්බෝදහ වෘත්තේන අජිහ්ලදත් ප්‍රජාහ කියලා පද කඩා ගන්න පුළුවන්, බිඳ ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි බලමු මේකෙත් තියෙන ආඛ්‍යාත පද මොනවද කියලා. අපප්‍රතත් කියලා අපිට පදයක් හම්බ වෙනවා. අපප්‍රතත් කියලා කියනවා අපි ප්‍රකට කෙරෙව්වා කියන එක. අපප්‍රතත් ප්‍රකට කෙරෙව්වා. ඊළඟට මෙතන තව ආඛ්‍යාත පදයක් හම්බ වෙනවා අජිහ්ලදත් කියලා. අජිහ්ලදත් කියලා කියනවා පිනවනවා, ප්‍රීණණයටපත් කරනවා කියන එක. ආඛ්‍යාත පද දෙකක් හම්බුණා. එකක් තමයි අපප්‍රතත්, අනිත් එක අජිහ්ලදත්. අපප්‍රතත් කිව්වා ප්‍රකට කෙරෙව්වා කියන එකට. අපප්‍රතත් කවුද ප්‍රකට කෙරෙව්වේ? ඒ රජතුමා. කාවද ප්‍රකට කරවන්නේ? පිතෘන් පියවරුන් ප්‍රකට කරවනවා. පියවරුන් ප්‍රකට කරවනවා. මොනවයින්ද පියවරුන් ප්‍රකට කරන්නේ? සත්පුත්‍ර සදෘශයිහ ගුණයිහ. සත්පුත්‍ර සදෘශයිහ ගුණයිහ. සත්පුත්‍ර කිව්වේ සත් කිව්වේ යහපත්, පුත්‍ර කිව්වේ පුතාට, සදෘශ කිව්වේ සමාන. එහෙනම් සත්පුත්‍ර සදෘශයි යහපත් පුතෙකුට සමාන ගුණයි ගුණාංගයන්ගෙන්. සත්පුත්‍ර සදෘශයි ගුණයි යහපත් පුතෙකුට සමාන ගුණයන්ගෙන් මේ රජතුමා පිතෘන් පියවරුන් අපප්‍රතක් ඒව ප්‍රකට කළේමය. ඒ රජතුමා යහපත් පුතෙකුට සමාන ගුණ වලින් පියවරුන්ව ප්‍රකට කෙරෙව්වා. ඒ වගේම දෙවනි කොටසේ කියනවා අජිහ්ලදත් ආස්වාදයටපත් කරා, පිනෙව්වා. කාවද? ප්‍රජාව ආහ්ලාදයට, ප්‍රීණණයට පත් කරා. මොකෙන්ද? වෘත්තේන පැවැත්මෙන් ප්‍රජාව අජිහ්ලදත් ආස්වාදයට පත් කළා. හරියට මොන වගේද? අම්බෝදක් වැහිවලාව සලිලේනේව වතුරෙන් වගේ. එහෙනම් අම්බෝදක් වැහිවලාව සලිලේන ජලයෙන් ඒව ජනයා සතුටු කරන්නාක් වගේ. වැහිවලාවක් ජලයෙන් මිනිස්සුන්ව සතුටු කරනවා වගේ මේ රජතුමා වෘත්තේන යහපත් පැවැත්මෙන් ප්‍රජාව අජිහ්ලදත් සන්තෝෂයට සතුටට පත් කළාය කියලයි මේ කියන්නේ. අජිහ්ලදත් සතුටට පත් කළා. පිනවත වතාවක් බලමු මේකේ අර්ථය. සහේ රජතුමා සත්පුත්‍ර සදෘශයි ගුණයි යහපත් පුතෙකුට සමාන වූ ගුණයන්ගෙන් පිතෘන් පියවරුන් අපප්‍රතත් ඒව ප්‍රකට කළේමය. අම්බෝදක් වැහිවලා කුල සලිලේන ඉව ජලයෙන් මෙන් වෘත්තේන පැවැත්මෙන් ප්‍රජාව අජිහ්ලදත් සතුටට පත් කළේය. මේකෙදී
රජතුමාට සම්බන්ධ කාරණා දෙකක් ගැන අපි කතා කළා. එකක් තමයි රජතුමා තමන් තුළ තිබුණු යහපත් ගුණ හොඳ දරුවෙකුට ඔබින්නා වූ ගුණ තමන්ගේ ප්‍රියවරුන්ව ප්‍රකට කෙරෙව්වා. හොඳ પરම්පරාවක දරුවෙක් කියන එක තමන්ගේ පියවරුන් ප්‍රකට කෙරෙව්වා. ඒ වගේම ඔහුගේ යහපත් පැවැත්මෙන් එයා මොකද කළේ? හරියට වැහි වලාකුළක් ජලය ලබා දීලා මිනිසුන්ව සතුටු කරනවා වගේ යහපත් පැවැත්මෙන් මිනිසුන් ආහ්ලාදයට පත් කළාය කියලාත් කියනවා. අපප්‍රතත් පිතෘංස්චෛව සත්පුත්‍ර සදෘශෛර් ගුණෛః සලිලේනේව චාම්බෝධෝ වෘත්තේනාජිහ් ලදත් ප්‍රජාහ්. සක් කියන එක අධ්‍යාහාරයෙන් ගත්තා. ඒ රජතුමා සත්පුත්‍ර සදෘශෛ ගුණෛః යහපත් දරුවෙකුට ගැලපෙන ගුණයන්ගෙන් පිතෘන් පියවරුන් අපප්‍රතත් ප්‍රකට කළේය. අපප්‍රතක්කේව ප්‍රකට කළේමය. අම්බෝධක් වැහිවලාකුල සලිලේන ඉව ජලයෙන් මෙන් වෘත්තේන යහපත් පැවැත්මෙන් ප්‍රජා ජනතාව අජිහ්ලදත් සතුටටපත් කළේය. අද දවසේදී අපි මේ 30 වෙනි පද්‍යයේ දක්වා කතා කරපු පද්‍යවලිනොත් කතා කළේ සුද්ධෝදන රජතුමා තුල පැවති ශ්‍රේෂ්ඨ ගුණයන් පිළිබඳව. එතෙන්දිත් අපි විශේෂයෙන් අශෝකෝස හාමුදුරුවන්ගේ ආඛ්‍යාත පද භාවිතය ගැන කතා කළා සහ ඒ තුලින් උන්වහන්සේ කොහොමද අර්ථ රසය තමන්ගේ පද්‍යයන් තුළට එකතු කරගත්තේ කියන කාරණය අමතර කාරණාවක් හැටියට කතා කළා. ඉතින් තවමත් මේ සුද්ධෝදන රජතුමා ගැන වර්ණනා විවර නැහැ. තවත් පද්‍ය කීපයක් තියෙනවා එතුමා පිළිබඳව වර්ණනා වෙන. ඒ පද්‍ය ටිකත් අපි ඉදිරි පාඩම් වලදී කතා කරන්නට අපේක්ෂා කරනවා. ඒ අපේක්ෂාවත් සමග අදට සමුගන්නටයි සූදානම. නැවත මීළඟ පාඩමකින් හමු වනතුරු සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය